හොඳයි දුවේ පුතේ. ඔන්න අපි ඊළඟ වීඩියෝ වැඩසටහනේ මෙතෙක් සාකච්ඡා කරපු විෂය කරුණු වල ඉදිරියට ගමන් කරන්න දැන් සූදානම් වෙනවා. පසුගිය වැඩසටහනින් අපි දුල පුතාලට කියලා දුන්නා බ්‍රිතාන්‍යයන් ලංකාවේ වෙරළබඩ අත්පත් කරගත්ත විදිහයි ඒ අත්පත් කරගත්තට පස්සේ වෙරළබඩ පාලන කටයුතු ගෙන ගිය වෙළඳ සමාගම කොහොමද වෙරළබඩ පාලනය කළේ කියන එකයි. එතෙන්දී දුල පුතාලට පැහැදිලිව පෙනුණා මෙතෙක් වෙරළබඩ පාලනය කරපු ක්‍රමයට නෙමෙයි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම වෙරළබඩ පාලනය කළේ. ඒ නිසා වෙරළබඩ ජනතාව පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට එරෙහිව වෙරළබඩ පුරාම කැරලි ඇති කරා. මේ කැරලි වලට හේතුත් අපි කතා කරා. පෘතුගීසින් ලන්දේසින් පාලනය කරපු විදිහට නෙමෙයිනේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම වෙරළබඩ පාලනය කරේ. ඒගොල්ලොන්ගේම නිලධාරියෝ හරහානේ. අනිත් එක ඒගොල්ලොන්ගේ තද බදු ප්‍රතිපත්තිය එහෙම වෙරළබඩ ජනතාවට ඔරොත්තු දුන්නේ නැහැ. කොහොම වුණත් දුල පුතාලා දන්නවා වෙරළබඩ අත්පත් කරගත්ත බ්‍රිතාන්‍ය හමුදා ඉංග්‍රීසි හමුදා ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය රජය යටතට පවර ගන්න නොදී ඉන්දියාවේ තිබ්බ වෙළඳ සමාගමට බාර දුන්න බව. එහෙම කරන්න බ්‍රිතාන්‍ය රජයෙන් අනුබල ලැබුණේ ඇයි? ලංකාවේ වෙරළබඩ අත්පත් කරගන්න ලන්දේසීන් එක්ක ලොකු යුද්ධයක් කරන්න වුණා. ඒ යුද්ධෙට යුද වියදම් දැරුවේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම නිසා එම වියදම් පියවා ගැනීමට ඔවුන්ට ලංකාවේ වෙරළබඩ වෙළඳාම් කරන්න අවස්ථාව දුන්නා. ඒ නිසා තමයි ඔවුන්ට වෙරළබඩ පාලනය බාර දුන්නේ. කොහොම වුණත් වෙරළබඩ පාලනය පිළිබඳ මේ රටේ ජනතාවගේ සතුටක් නම් තිබෙන්නේ නැහැ. වෙරළබඩ පාලනයට එරෙහිව වෙළඳ සමාගම ගෙන ගිය මේ වෙරළබඩ දැඩි පාලනයට එරෙහිව අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිව ඉංග්‍රීසීන්ගේ වෙරළබඩ පාලන කටයුතු වලට එරෙහිව 1797 ලොකු කැරැල්ලක් ඇති වුණාම ඒ ගැන හොයලා බලන්න මියුරන් කමිටුව පත් කරා. මියුරන් කමිටුව නිර්දේශ කරානේ මේ නව බදු අහෝසි කරන්න, බදු අය කරන්න දේශීය නිලධාරීන් පත් කරන්න. ඒ වගේම මුදලින් බදු අය කිරීම අත්හිටවලා භාණ්ඩ වලින් බදු අය කරන්න වගේ යෝජනා ගොඩක් ගෙනාවනේ. කොහොම නමුත් නොබෝ කාලෙකින්ම බ්‍රිතාන්‍ය රජය ලංකාවේ වෙරළබඩ පාලනය වෙනස් කරනවා. මොකක්ද වෙනස? දිත්ව පාලනය ඇති කිරීම. දිත්ව කියන්නේ දෙපිරිසක්, දෙගොල්ලක්. දිත්ව කියන්නේ දෙකක් කියන එකනේ. වෙරළබඩ පාලනයට කණ්ඩායම් දෙකක් පත් කරා. දෙපිරිසක් පත් කරා. දෙගොල්ලක් වෙරළබඩ පාලන කටයුතු වලට පත් කරා. මේ බලන්නකෝ මාතෘකාව දිත්ව පාලනය. ඔන්න මම හයිලයිට් කරලා පෙන්නුවා. පුතේ දිත්ව පාලනය කියන්නේ වෙරළබඩ පාලනයට වෙළඳ සමාගමට අමතරව බ්‍රිතාන්‍ය රජයේත් යම් මැදිහත් වීමක් කරා. රජයේ නිලධාරීන් කණ්ඩායමකුත් එව්වා. රජු යටතේ වෙරළබඩ පාලන කටයුතු බලා කියා ගන්න රජු නියෝජිතයෝ කට්ටියක් එව්වා. ඒ නියෝජිතයෝ කණ්ඩායමේ ප්‍රධානියා තමයි ආණ්ඩුකාරයා. ආණ්ඩුකාරවරයෙක් එව්වා වෙරළබඩ පාලනයට. වෙළඳ සමාගමේ නිලධාරීනුත් ඉන්නවා. රජුගේ නිලධාරීනුත් ආවා. දෙගොල්ලයි දිත්ව පාලනය. වෙළඳ සමාගමෙන් ආපු ප්‍රධානියා රෙසිඩන්ට්වරයා. බ්‍රිතාන්‍ය රජයෙන් එවපු කණ්ඩායමේ ප්‍රධානියා ආණ්ඩුකාරයා. පැහැදිලිද? ඔය විදිහට දෙපිරිසක් විසින් වෙරළබඩ පාලනය පවත්වාගෙන ගියා. වෙළඳ සමාගමේ ප්‍රධානියා වන රෙසිඩන්ට්වරයාගේ කණ්ඩායමයි බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන්ගේ කණ්ඩායමයි. රජයේ නිලධාරීන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා හැටියට ආණ්ඩුකාරයා තමයි හිටියේ. ඉතින් දුවේ පුතේ මේ පාලනය ඇති වුණේ මොන වර්ෂයේද? ක්‍රිස්තු වර්ෂ 1798 සිට 1802 දක්වා. ක්‍රිස්තු වර්ෂ 1802 දක්වා. කියවමු බලන්න දැන් වාක්‍ය. 1798 වසරේ සිට 1802 දක්වා කාලය තුල මෙරට වෙරළබඩ පාලනයේ වෙනසක් සිදු කළේය. මොකක්ද වෙනස? මෙතෙක් වෙරළබඩ පැවති වෙළඳ සමාගමේ පාලනයට අමතරව වෙළඳ සමාගමේ මෙතෙක් වෙරළබඩ පැවති වෙළඳ සමාගමේ පාලනයට අමතරව මෙරට පාලන කටයුතු සඳහා
බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන්ද එක් කරගත්තේය. එතකොට දිත්ව වෙළඳ සමාගමේ නිලධාරීනුයි බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීනුයි. දැන් මියුරන් කමිටුවෙනුත් බලපෑමක් එල්ල වෙන්න ඇතිනේ වෙළඳ සමාගම නිසියාකාරව වෙරළබඩ පාලන කටයුතු කරන්නේ නැහැ කියලා. වෙරළබඩ ජනතාවගේ විරෝධයක් දිගින් දිගටම තිබ්බනේ. වෙළඳ සමාගම දිගින් දිගටම ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරපු නිසා බ්‍රිතාන්‍ය රජය තීරණය කරනවා වෙරළබඩ පාලන කටයුතු වලට රජයෙන් නිලධාරීන් කණ්ඩායමක් එවන්න. වෙළඳ සමාගම ඉදිද්දිම බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීනුත් ආවා. එම නිලධාරී කණ්ඩායමේ ප්‍රධානී ආණ්ඩුකාරයා. ඒ අනුව ලංකාවේ වෙරළබඩ කටයුතු සඳහා ලංකාවේ වෙරළබඩ පාලන කටයුතු වලට නායකත්වය දෙන්න ආණ්ඩුකාරයෙක් පත් කරා ප්‍රථම වතාවට. මේ කාල ලංකාවට ආපු ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරයා තමයි ෆෙඩරික් නෝත්. නෝත් ආණ්ඩුකාරයා යටතේ වෙරළබඩ පාලන කටයුතු බලා කියා ගන්නවා. එයාට අයිති නීතිමය කටයුතු සහ දේශපාලන කටයුතු මෙහෙයවීම රජයේ නිලධාරී කණ්ඩායම යටතේ වෙළඳ සමාගමට අයිති වෙළඳාම ආර්ථික කටයුතු බදු අය කිරීම වගේ දේවල්. එහෙනම් දිත්ව පාලනය කියන්නේ 1798 වසරේ සිට 1802 දක්වා කාලය තුල වෙරළබඩ වෙළඳ සමාගමේ පාලනයට අමතරව බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන්ද පාලන කටයුතු වලට දායක කර ගැනීම නැත්නම් පත් කර ගැනීම. එය මොකක් නමින් හැඳින්වේද? ආයෙ ලියමු අපි. එය දිත්ව පාලනය නම් වේ. එය දිත්ව පාලනය නමින් හැඳින්වේ. දැන් ඒ ගැන ඔබට අවබෝධයක් තියෙනවා. යමු ඊළඟ කරුණට. එහිදී වෙරළබඩ පාලන කටයුතු වලට කව දෙව්වේ? ආණ්ඩුකාරවරයෙකු. ආණ්ඩුකාරවරයෙකු පත්කර එවන ලදී. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරය ෆෙඩරික් නෝත්. අපි ලියමු. ෆෙඩරික් නෝත් නමින් හැඳින්වුවේ. හොඳයි. ඔබ ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයාගේ රූපෙකුත් දකිනවා. ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා. ඔහු වෙරළබඩ පාලන කටයුතු සඳහා තමයි පත් කරේ. ටිකක් කල් ගියා පුතේ. ටිකක් කල් යනකොට බ්‍රිතාන්‍ය රජයට තේරුණා වෙළඳ සමාගම සම්බන්ධව වෙරළබඩ ජනතාවගේ ප්‍රසාදයක් නෑ. ඔවුන් දිගින් දිගටම වෙළඳ සමාගමට එරෙහිව තමයි ඉන්නේ. ඒකට හේතුව වෙළඳ සමාගම බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන්ගේ නියෝග නොතකා දිගින් දිගටම ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරනවා. දිගටම බදු අය කරනවා. ඒගොල්ලෝ වෙළඳාමෙන් උපරිම ලාභ ගැනීම පමණක් අරමුණු කරගෙන කටයුතු කරනවා. ඒ නිසා වෙරළබඩ පාලනය සම්බන්ධව වෙනසක් කරන්න ඕන කියලා බ්‍රිතාන්‍ය රජය තීරණය කරනවා. මේ කාලේ වෙනකොට ප්‍රංශ ජාතිකයෝ බලය අත්පත් කරගන්න බලන් ඉන්නවා මේ ආසියාතික ප්‍රදේශවල. ඒ නිසා සමහර අවස්ථාවල වෙරළබඩ ජනතාව ඉංග්‍රීසීන්ට විරුද්ධව ඉන්න එක Tamanට අවාසියක් කියලා හිතන්න පුළුවන්. ඒ තත්ත්වයන් සමනය කරගන්න වෙළඳ සමාගමට යන්න කියනවා. දැන් දිත්ව නැහැ. දිත්ව පාලනය අවසානයි. දිත්ව පාලනය අවසන් කරලා එහෙම නැත්නම් දිත්ව පාලනය අහෝසි කරලා සම්පූර්ණ පාලන කටයුතු බ්‍රිතාන්‍ය රජය යටතට ගන්නවා. එතකොට දෙගොල්ලක් නැහැ. වෙළෙන්දෝ නැහැ. වෙළඳ සමාගමේ නිලධාරී ඉන්නේ නැහැ. වෙළඳ සමාගමේ ප්‍රධානියෙක් දැන් නැහැ. දැන් ඉන්නේ ආණ්ඩුකාරයා පමණයි. ඔහුගේ නිලධාරී. බ්‍රිතාන්‍ය රජයෙන් පත් කරපු නිලධාරී. බ්‍රිතාන්‍ය රජු පත් කරපු ආණ්ඩුකාරයෙක් ඉන්නේ. බ්‍රිතාන්‍ය රජයට අපි කියනවා කිරීටය. කිරීටය යටතේ ලංකාව පාලනය කරනවා. වෙළඳ සමාගම ඉවත් කළා. මේකට කියනවා මොකද්ද? කිරීටය යටතේ ලංකාවේ පාලන කටයුතු පවත්වාගෙන යාම කිරීටයේ නියෝජිතයන් හරහා කිරීටය විසින් පත් කළ නිලධාරීන් හරහා ලංකාවේ පාලන කටයුතු පවත්වාගෙන යාම මොකද්ද? කිරීට විජිත පාලනය. පැහැදිලි නේද? ඔන්න ලංකාවේ කිරීට විජිත පාලනය ඇති වෙනවා. අපි ඒක මතු කරගමු හයිලයිට් කරලා. දැන් ලංකාවේ ඉදිරියේදී ඇති වෙන්නේ මොකද්ද? කිරීට විජිත පාලනය. මොන වර්ෂයේ සිටද? 1802 සිට. මේ තියෙන්නේ. නමුත් බ්‍රිතාන්‍ය රජය 1802 මෙම දිත්ව පාලනය අහෝසි කර
දෙකොල්ලක් ගෙනිච්ච පාලනය අහෝසි කරලා. මෙම ditth පාලනය අහෝසි කර. මොන පාලනයද ඇති කරේ? කියන්න. කිරීට විජිත පාලනය. කිරීට විජිත පාලනය ආරම්භීය. එනම් ලංකාවේ පාලන කටයුතු සම්පූර්ණයෙන්ම කා යටතටද ගත්තේ? එනම් ලංකාවේ පාලන කටයුතු සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන් යටතට. බ්‍රිතාන්‍ය රජයේ වෙළෙන්දෝ නැහැ. නිලධාරීන් යටතට පත් කරගත්තේය. පැහැදිලි නේද? අපි මේකට කියනවා කිරීට විජිත පාලනය කියලා. දැන් මින් ඉදිරියට ලංකාව පාලනය වෙන්නේ රජු එවන නිලධාරීන් යටතේ. රජුගේ නියෝජිතයෙක් යටතේ. කවුද මේ නියෝජිතයා? කවුද මේ රජු එවන ප්‍රධාන නිලධාරියා? ආණ්ඩුකාරවරයා, ආණ්ඩුකාරතුමා. මෙතෙන් පටන් උඩරට යටත් වෙනකොටත් ඉන්පසුව කවදා හෝ දවසක ලංකාවට නිදහස ලැබීම දක්වා ලංකාව පාලනය කළේ කවුද? රජයේ නිලධාරියා. කවුද ප්‍රධානිය? රජු එවපු නිලධාරියා කවුද? ආණ්ඩුකාරයා. එහෙනම් මෙතෙන් සිට ලංකාව නිදහස ලැබෙන දවස දක්වා, නිදහස ලබා ගන්න දවස දක්වා දිගටම පාලනය කළේ ආණ්ඩුකාරවරු විසින්. පැහැදිලි නේද? හොඳයි. ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගැනීම. දැන් අපි පොඩ්ඩක් අලුත් මාතෘකාවකට අවධානය යොමු කරනවා. ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගැනීම. මොකද්ද පුතා මාතෘකාව? ඉංග්‍රීසීන් නැත්නම් බ්‍රිතාන්‍යයන් විසින් උඩරට යටත් කර ගැනීම. දැන් ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්න හිතුනේ ඇයි? මෙච්චර කල් වෙරළබඩ විතරනේ වුන් පාලනය කළේ. දැන් වුන්ට උඩරට යටත් කරගන්න හිතුනේ ඇයි? ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයාටත් ලොකු වමනාවක් තිබ්බා ඉක්මනින් උඩරට ප්‍රදේශත් ඉංග්‍රීසි පාලනයට නතු කරගන්න. උඩරටත් බ්‍රිතාන්‍යයට යටත් කරගන්න. ඊට පස්සේ ආපු තෝමස් මේට්ලන් ආණ්ඩුකාරයාටත් ඒ වමනාව තිබ්බා. එයා දෙවනි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා තෝමස් මේට්ලන්. ඉන්න අනතුරු ආපු තුන්වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා රොබර්ට් බ්‍රවුන් රික්ටත් ඒ වමනාව තිබ්බා. අවසානයේ මේ වමනාව ඉටු කරගත්තේ කවුද? රොබර්ට් බ්‍රවුන් රික් ආණ්ඩුකාරයා. එතුමා තමයි උඩරට යටත් කරගත්තේ. එතකොට පොදුවේ ෆෙඩරික් නෝත් රොබර්ට් බ්‍රවුන් රික්ට උඩරට යටත් කර ගැනීමේ අවශ්‍යතාවය තිබ්බා. ඒ අතර හිටපු තෝමස් මේට්ලන්ුත් ඇතුළුව ඒ අවශ්‍යතාවය තිබ්බා. අවසානයක කරගත්තේ රොබර්ට් බ්‍රවුන් රික්. පොදුවේ ගත්තාම අපි කියනවා මොකද්ද? බ්‍රිතාන්‍යයන්ට උඩරට යටත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබ්බා. අපි බලමු ඇයි බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කරගත්තේ? ඇයි ඒගොල්ලන්ට උඩරට යටත් කරගන්න හිතුනේ? හොඳයි. මේ වන විට උඩරට පාලකයා වූ ඉංග්‍රීසීන් එනකොට හිටපු පාලකයා නෙමෙයි, ඉංග්‍රීසීන් උඩරට යටත් කරගන්නකොට හිටියේ. මේ වන විට ඒකව ඉංග්‍රීසීන් එන විට උඩරට පාලකයා කවුද? මේ වන විට උඩරට පාලකයා වූ රාජාදි රාජසිංහ රජු. රාජාදි රාජසිංහ රජු 1798 වසරේ මිය ගියේය. ඉංග්‍රීසීන් එනකොට හිටපු රජතුමා කවුද? රාජාදි රාජසිංහ රජු. එතුමා 1798 මිය ගියා. එතකොට වෙරළබඩ ඉංග්‍රීසීන් අල්ලලා හොඳේ. එවිට උඩරට රජකමට උරුමකම් කියූ දෙදෙනෙක් විය. ඔන්න දැන් උඩරට ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඔතනින්. රාජාදි රාජසිංහ රජුරුව මිය ගියාම උඩරට රාජ්‍ය උරුමය තිබ්බ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඍජු උරුමකාරයෙක්. මේ රජවරු කවුද පුතා? නායක්කාර වංශික රජවරු. නායක්කාර ආදී නම් වලින් හඳුන්වනවා. මේගොල්ලෝ දකුණු ඉන්දියාවේ දෙමළ රජ පෙළපතකින් ආපු කට්ටිය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුරුව නායක්කාර වංශික කුමාරිකාවක් විවාහ කරගත්තා. ඒ කුමාරිකාවට දරුවන් හිටියේ නැහැ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මිය ගියාට පසුව මොකද වුනේ? එම රජතුමා අපුත්‍රකයි. බිසවට දරුවෝ නැහැ. අග බිසවට දරුවෝ නැති වුනහම නායක්කාර වංශයේ සිරිතක් තියෙනවා. බිසවගේ මල්ලි කෙනෙක්ට රජකම දෙනවා. බිසවට පුතෙක් නැත්තම් බිසවගේ මල්ලිට රජකම දෙනවා. එතකොට බිසව නායක්කාර වංශික කුමාරිකාවක් නේ.
ඒ අනුව බිසවගේ මල්ලිත් නායක්කාර වංශිකනේ. එතෙන් පටන් ඒ බිසවගේ සහෝදරයා මල්ලි ඔය විදිහට දිගටම නායක්කර කුමාරවරු තමයි එම රජවංශය අය තමයි උඩරට බලයටපත් වෙන්නේ. ඉන්න අනතුරුව එම නායක්කර වංශික රජතුමාගේ බිසවගේ මල්ලි නැත්නම් එම නායක්කාර වංශික රජතුමාගේ සහෝදරේ ඔහොම තමයි රජ වුනේ. ඒ අනුව ලංකාවේ අවසාන වශයෙන් හිටපු රජවරු 4 දෙනාම නායක්කර වංශිකයෝ. දුල පුතාලා මට කියන්න ලංකාවේ අවසාන රාජධානිය උඩරට, කන්ද උඩරට, මහනුවර, සෙන්කඩගල, කන්දේ නුවර, කන්ද උඩ පස්රට. ඉංග්‍රීසියෙන් කිව්වේ කැන්ඩි කියලානේ. ඉතින් පුතේ මේ මහනුවර හිටපු අවසාන රජ පෙළපත නායක්කර වංශිකයෝ. ඔවුන්ගේ රජවරු 4 දෙනෙක් තමයි අන්තිමටම උඩරට පාලනය කරේ. ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදි රාජසිංහ, අවසාන වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ. ඒ කාලේ තමයි උඩරට බ්‍රිතාන්‍යයන්ට යටත් වුනේ. ශ්‍රී වික්‍රම රාජසිංහගේ කාලේ. ආයෙ කියන්න උඩරට හිටපු නායක්කර වංශික රජවරු ශ්‍රී විජය රාජසිංහ රජුරෝ හිටියා. ඊට පස්සේ එයාගේ බිසවගේ සහෝදරයා කීර්ති ශ්‍රී රාජසිංහ රජුරෝ හිටියා. ඊට පස්සේ ඔහුගේ සහෝදරයෙක් වූ රාජාදි රාජසිංහ රජු හිටියා. රාජාදි රාජසිංහ මිය ගියේ මෙන්න මේ අවස්ථාවේ 1798. එවිට උඩරට රජකමට උරුමකම් කියූ දෙදෙනෙකු විය. ශ්‍රී රාජාදි රාජසිංහ රජතුමා මිය යනකොට එයාගේ අගබිසවට දරුවෝ හිටියේ නැහැ. එවිට රජකම උරුම වන්නේ අගබිසවගේ සහෝදරයාට. එතකොට අගබිසවගේ සහෝදරයෙක් හිටියා මුත්තුසාමි. ඔහු තමයි රාජ්‍ය උරුමකාරය තිබ්බ පළවෙනියා. ඍජු උරුමය තිබ්බේ ඔහුට. නායක්කර සිරිතට අනුව බිසවගේ මල්ලි තමයි රජ වෙන්නේ. එතකොට ඒක ඍජු උරුමයක්. ඒ සිරිත තමයි ඒගොල්ලොන්ගේ තිබ්බේ. එහෙනම් රාජ්‍ය උරුමය තිබූ දෙදෙනෙකු විය. එනම් එක්කෙනා කවුද? රාජාදි රාජසිංහ රජුගේ අගබිසවගේ සහෝදරයා වූ මුත්තුසාමි. ලියමු. රජුගේ අගබිසවගේ සහෝදරයා වූ රජුගේ අගබිසවගේ සහෝදරයා වූ මුත්තුසාමි කුමරු. ඔන්න රාජ්‍ය උරුමය තිබ්බ එක්කෙනෙක්. දෙවැනි එක්කෙනා අපි වෙන පාටකින් ලියමු. අගබිසවට පුතෙක් හිටියේ නැති වුණාට රජතුමාට පරිවාර බිසව් කිහිප දෙනෙක් හිටියා. අගබිසව නොවන, ඒ කියන්නේ නිත්‍ය නොවන බිසවකගේ පුතෙකුට කුමාරයෙක් හිටියා. කන්නසාමි කුමරු. එතකොට ඔහුත් රජපෞලේ කුමාරයෙක් තමයි. ඔහුත් රජතුමාගේ බිසවකගේ පුතෙක් තමයි. තේරුණාද? ඒ කන්නසාමි කුමරුත් රජතුමාගේ බිසවකගේ පුතෙක්. ඒ නිසා යම් රාජ්‍ය උරුමයක් තියෙනවා. ලියමු. රජුගේ අගබිසව නොවනනේ රජුගේ නිත්‍ය නොවන බිසවකගේ පුතෙකු වූ කවුද පුතා? කන්නසාමි කුමරු. හොඳයි. මෙන්න මේ දෙන්නම රජපෞලේ අය තමයි. කවුද එක්කෙනෙක්? මුත්තුසාමි කුමරු. කවුද අනිත් එක්කෙනා? කන්නසාමි කුමරු. පැහැදිලි නේද? එවිට උඩරට රජකමට උරුමකම් කියූ දෙදෙනෙක් විය. සාමාන්‍යයෙන් ඍජු උරුමය තිබ්බේ අගබිසවගේ මල්ලිට. එයා තමයි රජ වෙන්න ඕන. නමුත් දැන් මේ මොහොතේ රජෙක් නැහැ. රජතුමා හදිසියෙ මිය ගියා. මේක හදිසි අනතුරකින් සිදු වූ මරණයක්. මේ සම්බන්ධව විවිධ මත, විවිධ ජනප්‍රවාද උඩරට ගොඩාක් තියෙනවා. කතන්දර ගොඩක් තියෙනවා. ජනකතා ගොඩක් තියෙනවා. හරි.
රසවත් වගේම හරි කනගාටුදායක සිද්ධිත් තියෙනවා. රාජාධි රාජසිංහ රජු අසුපිටින් රාත්‍රී කාලයේ ගමනක් යනකොට බෝවත්තක් මතින් අසු පැන්නවීමට ගොස් අඩව්ව වැරදි රජුගේ මාසිපත රජුගේ හිසේ වැදී රජු මිය ගියා කියලා එක මතයක් තියෙනවා. රජුගේ මේ නිත්‍ය නොවන බිසව රජුගේ පස්වන බිසව විය යුතුයි තොරතුරු තියෙන විදිහට පරිවාර බිසව අග බිසව ඇතුළු තවත් බිසවරු 4 දෙනෙක් මාලිගාවේ ඉඳලා තියෙනවා. මල්වත්තේ වාසලේ තව බිසවක් ඉඳලා තියෙනවා. මේ එම බිසව විය යුතුයි. මේ ජනප්‍රවාද වලින් ඉන්න තොරතුරු ගලපලා අපි හදා ගන්න ඕනේ. පැහැදිලිද? මේ වගේ තොරතුරු සාහිත්‍ය මූලාශ්‍රවල ලියවෙන්නේ නැහැ නේ. මේව පුද්ගලික දේවල් නේ රජපෞලේ. නේද? අපි තමයි ඉතිහාසයේදී තමයි ඔය හොය හාර අවුස්සන්නේ නේද? ඉතින් දුවේ පුතේ මල්වත්තේ බිසෝ වාසය කරන තැනට රජතුමා ගියහම එම නිවසේ හිටපු රජුගේම පුත් කුමරු රජු හඳුනා ගැනීමට නොහැකිව කඩු පහරක් එල්ල කළා මිය ගියා කියලාත් මතයක් තියෙනවා. ඒකත් ලස්සන දිග කතන්දරයක්. හැබැයි අවසාන ප්‍රතිඵලේ කනගාටුදායකයි, ඛේදජනකයි. කෙසේ වෙතත් රජු මිය ගියා. දැන් රජු මිය ගියාට පස්සේ රජුට ඊළඟට රජ වෙන පුද්ගලයා නිශ්චිතව නම් කළා තියන්න බැරි වුණා. මොකද මේක හදිසි මරණයක්. රජු මේ වයසට ගිහිල්ලා මහලු වෙලා රෝගාතුර වෙලා එක්තැන් වෙලා ඉඳලා මිය ගියා නෙමෙයි හදිසි මරණයක්. රාජ්‍යයේ නිත්‍ය උරුමය තිබ්බේ මුතුසාමි කුමරුට වුණාට කන්නසාමි කුමරුටත් යම් අයිතියක් තියෙන නිසා මේ අවස්ථාවේ රාජ්‍ය සභාවේ රජුට පමණක් දෙවනි වූ පිළිමතලාවේ අධිකාරම් මහාධිකාරම්වරයා රටේ දෙවනියා රජු ගාවට රටේ දෙවනියා. ඔහු තමයි රදලයන්ගේ ප්‍රධාන රදලයා මහනිලමේ රාජ්‍ය සභාවේ මහාධිකාරම්වරයා. රජු හැරුණාම ඔහුට තමයි ඊළඟ බලය තියෙන්නේ. ඔහු මේ හදිසි අවස්ථාවේ තීරණය කරනවා රාජ්‍ය උරුමය තියෙන මුතුසාමි කුමරුට රජකම ලබා නොදී ලාබාල වියේ පසු කන්නසාමි කුමරු රජ කරන්න. නායක්කාර වංශිකයන්ට තිබ්බ බලය යම් පමණකට පාලනය කරලා තමන්ගේ ආධිපත්‍ය උඩරට ස්ථාපිත කරගන්න තමයි මේ පිළිමතලාවේ අධිකාරම් උත්සාහ දැරුවේ. රජු හදිසියෙම මිය යනවා. ඊළඟට රජ විය යුත්තේ අහවල් තැනැත්තා කියලා රජු විසින් නිල වශයෙන් නම් කළත් නැහැ. රජුට මුතුසාමි කුමරුට රාජ්‍ය බාර දෙන්න උත්තරාධිකාරය පවරන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. නමුත් ලැබිය යුත්තේ මුතුසාමි කුමරුට. නමුත් ලැබෙන්න අවස්ථාවක් ලබා දෙන්න අවකාශයක් මේ වටපිටාව ඇතුලේ ඇති වුණේ නැහැ. මේ හදිසි තත්ත්වයක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත පිළිමතලාවේ අධිකාරම් රාජ්‍ය සභාව කැඳවලා රජු නැතිව රජු මිය ගිහින්නේ. අනිත් රදලයන්ට දැනුම් දීලා රජු හදිසියෙ මිය ගියා. මේ අවස්ථාවේ අපට අවනත කරගන්න පුළුවන් කෙනෙක් බලයටපත් කරගන්න. ලාබාල වියේ ඉන්න මුතුසාමි කුමරු බලයටපත් කරගන්න. නායක්කාර වංශිකයන්ගේ බලය පාලනය කරන්න උඩරට රාජ්‍යයේ උරුමය තියෙන්නේ සිංහල නායකයන්ට. අපි සිංහල නායකයෝ. අපිට තමයි උඩරට අයිති. නායක්කාර වංශිකයන්ට උඩරට අයිති නෑ. උඩරට සිහසුන ඒගොල්ලන්ට අයිති නැති නිසා ඔවුන්ගේ බලය මර්ධනය කරන්න. අපේ බලය මතු කරගන්න. ඔවුන්ට වැඩිය උඩරට රාජ්‍යයේ අපිට උරුමයක් තියෙනවා සිංහලයෝ හැටියට. උඩරට රාජ්‍යයේ උසස් නිලතල දරන්නේ අපි. නායක්කාර වංශිකයෝ නෙමෙයි. ඒ නිසා මෙතන අපේ බලය මතු කරගන්න හොඳ අවස්ථාවක්. මෙහෙම අවස්ථාවක් ආයේ එන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය කෙනා අපි රජ කරගන්න. එවිට ඔහු අපිට ඕන විදිහට වැඩ කරයි. අපි ඔහුට කොන්දේසියක් දාමු. ඔබට වඩා රාජ්‍ය උරුමය තියෙනවා මුතුසාමිට. නමුත් අපි රාජ්‍ය සභාව විසින් මේ හදිසි අවස්ථාවේ රජු මිය ගිය නිසා ඔබව රජු ලෙස පිළිගන්නවා. හැබැයි ඔබ අපිට අනුව වැඩ කරන්න ඕන. අපේ උපදෙස් මත වැඩ කරන්න ඕන. අපිට අනුකූලව පාලන කටයුතු කරගෙන යන්න ඕන. ඔබට රජකම දෙන්නේ අපි නිසා අපිට අවශ්‍ය විදිහට ඔබ උඩරට පාලනය මෙහෙවන්න ඕන කිව්වහම වැඩි අවබෝධයක් අත්දැකීමක් නැති පුංචි කුමාරයෙක් වයස අවුරුදු 16ක 17ක විතර කන්නසාමි කුමරු මේ කොන්දේසි වලට එකඟ වෙනවා. එවිට රදලයෝ ඔහු උඩරට රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිහසුනට පත් කරනවා. මේ සිදුවීමෙන් කෝපයටත් කලකිරීමටත් පත් වූ මුතුසාමි කුමරු තමන්ට උඩරට රාජ්‍යයේ අයිතිය තියෙනවා ඒ ලබා ගන්න උදව් කරන්න කියලා ඉංග්‍රීසි හමුදාවක් රැගෙන විත් උඩරට බලය අල්ලන්න හිතාගෙන ඉංග්‍රීසීන්ට එකතු වෙනවා. මුතුසාමි කුමරු මහනුවර අතහැර වෙරළබඩට ඇවිල්ලා ඉංග්‍රීසීන්ට එකතු වෙනවා. කන්නසාමි කුමරු පිළිමතලාවේ ඇතුළු රදලයන්ගේ වමනාව මත ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වෙනවා. ඔන්න දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. දැන් අපේ මාතෘකාව මොකද්ද? ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගැනීම. ඒ ඉංග්‍රීසීන් උඩරට යටත් කරගන්න පෙළඹෙන්නේ සහ ඔවුන්ට උඩරට යටත් කරගන්න පහසු වෙන්නේ මෙන්න මේ වටපිටාව ඇතුලේ. මේ පරිසරය ඇතුලේ.
ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්න පහසු වුණා මේ උඩරට මෙතනින් පස්සේ මතුවෙන අර්බුද. උඩරට රාජ්‍යයේ අභ්‍යන්තර අවුල් වියවුල්. අභ්‍යන්තර අවුල් වියවුල් නිසා මධ්‍ය පාලනය දුර්වල වීම. උඩරට රාජ්‍යයේ ස්ථාවරය බිඳ වැටීම. උඩරට රාජ්‍යයේ ස්ථාවරය රඳා පැවති භික්ෂූන් රදලයන් සහ සාමාන්‍ය ජනතාව යන තෙපිරිසේ සහාය රජුට අහිමි වීම. රජුවට ජනතාව නොසිටීම. උඩරටියන්ගේ රාජපාක්ෂික භාවය නොමැති වීම. රජුවට ජනතා පවුරක් හිටිය ආරක්ෂාව. ඒ පවුර ගිලිහී යෑම උඩරට රාජ්‍ය බිඳ වැටීමට. උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට පහසුවෙන් යටත් කර ගැනීමට හේතුවක් වුණා. මම මේ දැන් පැහැදිලි කරමින් ඉන්නේ මොකද්ද දුවේ පුතේ? අන්න ඒ සිදුවීමට පසුබිම හැදිච්ච විදිය. දැන් උඩරට ලොකු අවුලක්. මොකද්ද? හිටපු රජු හදිසියෙම මිය ගියේ. ඍජු රාජ්‍ය උරුමය තිබ්බ කුමරා පහ කළා රදලයන්ගේ උමනාව මත ලාබාල කුමරෙකු බලයට පත් කරගෙන. මේ වටපිටාව ඇතුලේ තමයි ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්න පහසු වෙන්නේ. මේ වටපිටාව ඇතුලේ තමයි උඩරට රාජ්‍යයේ රජු සහ රදලයන්ගේ ගැටුම් ඇති වෙන්නේ. දැන් නිකමට හිතලා බලන්නකො දුවේ පුතේ. රදලයන් විසින් රජු බලයට පත් කරගත්තා. Tamanට අවශ්‍ය කෙනා බලයට පත් කරගත්තා. හැබැයි දැන් ඔහු කවුද? ඔහු උඩරට රජුරුව. රජුට විශාල බලාධිකාරියක් තියෙනවා. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන බල ත්‍රිත්වයේම ඒ බල ත්‍රිත්වයේම අයිතිකාරය රජුරුව. ඒතකොට ලොකු බලයක් තියෙනවා. සිහසුනට පත්වෙච්ච රජු එම බලය යටපත් කරගෙන රදලයන්ට ඕන විදිහට වැඩ කරයිද? ටිකක් කල් එහෙම ඉඳී. මුල් කාලේ එහෙම ඉඳී. හැබැයි ටිකක් කල් යනකොට රජතුමාට තේරෙනවා මම උඩරට මහ රජුරුව. උඩරට රාජ්‍යයේ සම්පූර්ණ අයිතිය තියෙන රජුට. ඒ නිසා ඔහු හැමදාම රදලයෝ කියන විදිහට ඔහු හැමදාම පිළිමතලාවේ අධිකාරම් කියන විදිහට ඉන්න එකක් නෑ. පිළිමතලාවේ අධිකාරම් හිතුවා හැමදාම ඔහු Tamanට ඕන විදිහට පාලනය කරගන්න. නමුත් අධිකාරම්ට ඕන විදිහට රජු පාලනය කරන්න බෑ. ඒකේ අනිත් පැත්තනේ සාමාන්‍යයෙන් වෙන්නේ. රජුට ඕන විදිහටනේ රාජ්‍ය සභාව හැසිරෙන්නේ. රජුට ඕන විදිහටනේ රාජ්‍ය මෙහෙවන්නේ. ඒකනේ රාජාණ්ඩුව කියන්නේ. ඒක රාජාණ්ඩුවක ස්වභාවයනේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු නෙමෙයිනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු වල තියෙන විදිහට හිතන්න එපා රාජාණ්ඩු ගැන. පැහැදිලි නේද? රාජාණ්ඩුවල රජුවටානේ බලය කේන්ද්‍ර වෙන්නේ. නිසා රජු කැමතිද හැමදාම මහාධිකාරම්ට આવනතෝ ඒ කියන විදිහට. අනිසි විදිහට රදලයෝ බලය පාවිච්චි කරන්න ගියාම, අයුතු විදිහට බලය පාවිච්චි කරන්න ගියාම, හැම දෙයකටම Tamanට ඕන විදිහට වැඩ කරන්න ගියාම, හැම අවස්ථාවකම රජුගේ බලය යටපත් කරගෙන වැඩ කරන්න ගියාම, හැමතිස්සෙම රජුට නියෝග දෙන්න ගියාම, රජු සහ රදලයෝ අතර ගැටුම් ඇති වෙනවා. රජු කැමති නෑනේ හැමදාම තවත් පුද්ගලයෙකු යටතේ ඉන්න, තවත් අය යටතේ ඉන්න. රජුට ලොකු බලයක් තියෙනවා. රජු එම බලය පාවිච්චි කරන්න ගියාම රදලයෝ එක්ක ගැටුම් ඇති වෙනවා. ඔන්න උඩරට රාජ්‍යයේ රජු රදල මතභේද ඇති වෙලා ලොකු අවුල් වියවුල් තත්වයක් ඇති වෙන්න හේතුව. ඕක අවසානයේ වාසි වෙන්නේ කාටද? ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්න. පැහැදිලි නේද දුවේ පුතේ? හොඳයි. යමු ඊළඟ කාරණයට බලන්න. මින් නායක්කාර වංශික සම්ප්‍රදාය අනුව උඩරට සිහසුනට පත්විය යුත්තේ මුත්තුසාමී කුමරු වුවද. මම ඉස්සල්ලා කිව්වේ මේ උඩරට සිහසුනට පත්විය යුත්තේ මුත්තුසාමි කුමරු. එන නායක්කර වංශික සම්ප්‍රදායයක වුවද. එවකට උඩරට බලවත්ව හිටිය කවුද? ප්‍රධාන රදලයා කවුද? රාජ්‍ය සභාවේ රදල ප්‍රධානිය ජනාධිපති අගමැති වගේ. රජුරුවයි මහාධිකාරණය. රටේ දෙවනියා උඩරට රාජ්‍ය දෙවනියා. ඔහු උට්ටයි කෙලින් ඉන්නේ රජු විතරයි. ඔහු හිස නමන්නේ රජුට පමණයි. රදලේ ඔක්කොගෙම ප්‍රධානියා. එවකට උඩරට නිල් පාටින් ලියමු පුතා. එවකට උඩරට මහා අධිකාරම්වරයා වූ එවකට උඩරට මහා අධිකාරම්වරයා වූ පිළිමතලාවේ අධිකාරම් ඇතුළු පිළිමතලාවේ අධිකාරම් ඇතුළු රදල ප්‍රධානීන්ගේ උවමනාව මත ඉතුරු ටික තියෙනවා. රදල ප්‍රධානීන්ගේ උවමනාව මත
ලාබාල වියේ පසු වූ කවද? අපි ගම්මු වෙන පාටක්. කන්නසාමි කුමරු රජු ලෙස පිළිගැනීමට රාජ සභාවේ සෙසු රදලයෝ එකඟ කරගත්ත. කවුද මේ එකඟතාවයට ආවේ? මෙන්න මෙයා. පිළිමතලාවේ අධිකාරම්. එයා රදල ප්‍රධානීන් එක්ක කතා කරගත්තා. අපි මේ වෙලාවේ රාජ සභාව විසින් රජු ලෙස මෙයාව පිළිගමු. දැන් මේ මොහොතේ රජෙක් නැති නිසා බලය තියෙන්නේ රාජ සභාවට රදලයන්ට. රජා හිටියා නම් එයාට ඕන කෙනාට රජකම දෙනවා. නමුත් මේ හදිසි අවස්ථාව. එහෙනම් රදලයන්ගේ උමනාව මත ලාබාල වියේ පසු කන්නසාමි කුමරු රජු ලෙස පිළිගැනීමට රාජ සභාවේ එකඟතාවය ඇති කරගත්තා. රදලයෝම එකඟ කරගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස රතු පෑනෙන්ම ලියමු. මුත්තුසාමි කුමරු වෙනුවට කන්නසාමි කුමරු උඩරට රජ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මුත්තුසාමි කුමරු වෙනුවට කන්නසාමි කුමරු උඩරට රජ විය. මින් කුපිත වූ මුත්තුසාමි කුමරු ඉංග්‍රීසීන් වෙත පලා ගියේය. ඉංග්‍රීසීන්ගේ උදව් ඉල්ලගෙන ගියා. එයාට රජ වෙන්න උදව් කරන්න. එයාටයි උඩරට රාජ්‍ය උරුමය තියෙන්නේ. එයා උඩරට රජ වුණොත් ඉංග්‍රීසීන්ට හිතයිශීව කටයුතු කරනවා. ඕගොල්ලොන්ට උඩරට වෙළඳාම් කරන්න දෙනවා. වෙළඳ ගබඩා හදන්න දෙනවා. බදු අය කරන්න නැතුව වෙළඳ ද්‍රව්‍ය දෙනවා. ආගම් පතුරවන්න දෙනවා. ඒ වගේ ඒ කොන්දේසි වලට එකඟව වැඩ කරන්න කැමැත්ත පළ කරා. හොඳයි. බලමුකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මෙන්න ඔබ දකිනවා මේ ඔබ දකින්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉන්නවා. මේ තමයි ලාබාල වියේ හිටපු ඔය අවුරුදු 16ක් 17ක් වගේ ආසන්න වයසක හිටපු කවුද? කන්නසාමි කුමාරයා. ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වූ. ඒ වගේම ඔහුගේ වෙන්කතරංග ජම්මා බිසව අගබිසව ඔබ දකිනවා. නායක්කාර වංශික කුමාරිකාවක් වූ වෙන්කතරංගම්ම වෙන්කතරංගජම්ම කියලා පොත්පත්වල සඳහන් වෙනවා. මේ ඉන්නේ එම දේවිය. හොඳයි. ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරයාගේ උඩරට ආක්‍රමණය. දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උඩරට බලයට පත්වෙච්ච මුල් කාලේ රදලයොන් එක්ක ගැටුම් ඇති වුණේ නැහැ. මේ කාලයක් යනකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. තේරුණා නේද? මුල් කාලේ රදලයෝ එහෙම රජුට එරෙහි වුණේ නැහැ. රජුත් රදලයෝ එක්ක හිතයිශීව හිටියා. මේ කාලේ ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරයාට උඩරට යටත් කර ගැනීමේ ලොකු උවමනාවක් තිබ්බා. අපේ මේ පාඩමේ ප්‍රධාන මාතෘකාවත් ඒක. ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගැනීම. බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කර ගැනීම අපේ පාඩමේ මාතෘකාව. නේ? බ්‍රිතාන්‍යයන්ට ඉක්මනින් උඩරට යටත් කර ගන්න ඕන වුණා. මේවකට හිටපු ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරයා මේ කාලේ උඩරට ආක්‍රමණය කරන්න හිතාගෙන ඒ සඳහා පළමු පියවර තබනවා. මොකක්ද පියවර? මැක්ඩෝවල් කියලා ඉංග්‍රීසි හමුදා නිලධාරියෙක් ඉන්නවා. ඒ හමුදා නිලධාරියාට කියනවා නෝත් ආණ්ඩුකාරයා අපේ ආධිපත්‍ය උඩරට පතුරවන්න ඕන. උඩරට පාලනය අපට අවනත විදිහට හදා ගන්න ඕන. උඩරටින් ගමන් බිමන් යන්න එන්න, උඩරට වෙළහෙළඳාම් කරන්න, උඩරටින් කුරුඳු කුළු බඩු ගන්න, උඩරට අපිට අවශ්‍ය වෙළඳ ගබඩා හදන්න, අවශ්‍ය වුණොත් අපේ යුද සේනාංක උඩරට රඳවන්න. අපිට ඉක්මනට අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ වහාම උඩරටට ගිහින් උඩරට රජු බියවද්දලා කිව්වේ යුද බලය පෙන්නලා, තමන්ගේ යුද ශක්තිය පෙන්නලා රජුව අපේ කොන්දේසි වලට එකඟ කරගෙන ගිවිසුමක් ඇති කරගන්න. එකඟතාවයකට එන්න. තමන්ගේ ආධිපත්‍යය උඩරට පතුරවන්න පුළුවන් විදිහට ඉංග්‍රීසීන් රජු අවනත කරගන්න හදන්නේ. උඩරට තමන්ගේ ආධිපත්‍යය පතුරවන්න. උඩරට හරහා යන්න එන්න. ඒ වගේ ඉල්ලීම් ගොඩක් තිබ්බා. මැක්ඩෝවල් මේ ඉල්ලීම් කරන්න උඩරටට ගියා, රජු හම්බ වෙන්න ගියා. බලමුකෝ අපි මාතෘකාවත් එක්ක ෆ්‍රෙඩරික් නෝත්ගේ උඩරට ආක්‍රමණය. මේ වන විට
වෙරළබඩ ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩරික් නෝත් ලියමු. මේ වන විට වෙරළබඩ ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩරික් නෝත්. ෆෙඩරික් නෝත්ට කියලා දාමු. උඩරට සිය අනසකට නතු කර ගැනීමේ අවශ්‍යතාව ඇති විය. එයාට එහෙම අවශ්‍යතාවයක් තිබ්බා. එහිදී ඔහු තම යෝජනාවලියකට තමන්ගේ අදහස් මාලාවට උඩරට රජු අවනත කරගෙන රජුගේ එකඟතාවය ලබා ගැනීම සඳහා උඩරටට මැක්ඩොවල්ගේ ප්‍රධානත්වයෙන් හමුදා නිලධාරියෙක් මැක්ඩොවල්ගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් යැවීය. එම දූත ගමනට ඔන්න ඔතන තමා අවුල තියෙන්නේ. මේ රජු එක්ක සාකච්ඡා කරන්න යනවා නම් ආයුධයි හමුදායි අරන් යන්න ඕනේ නැහැ. එහෙනම් මේ තමන්ගේ යුද හයිය පෙන්වන්න රජු බියවත් දන්න තමන්ගේ අනසක පතුරවා ගන්නත් එක්ක තමයි මැක්ඩොවල් ගියේ. එම දූත ගමනට ලොකු ඉංග්‍රීසි හමුදාවක් අරන් ගියා. ඉංග්‍රීසි සෙබළු 1164ක් සහ කාලතුවක්කු 8ක් රැගෙන ගිය බැවින් රජු එම පිරිසට උඩරටට ඇතුල් වීමට අවසර නොදුනි. රජුරෝ මේ කට්ටියට උඩරටට එන්න එපා කිව්වා. දැන් එතකොට දූල පුතාලම කල්පනා කරලා බලන්නකෝ. මැක්ඩොවෙල් උඩරටට යන්නේ රජු එක්ක සාකච්ඡා කරන්න. මේ තාම ගැටුමක් නැහැ. මේ සිදුවීම වෙච්ච වර්ෂයත් මම මේ හරියෙන් රතු බෑනින්ම දාන්නම්කෝ. මෙන්න බලන්න. මේ සිදුවීම උනේ ක්‍රිස්තු වර්ෂ 1800. එතකොට මේ තාම උඩරට එක්ක ගැටුමක් නැහැ. හැබැයි මැක්ඩොවල් උඩරටට යනවා රජු එක්ක සාකච්ඡාවකට කියලා. රජුට පණිවිඩය යවන්නේ අපි මේ සාකච්ඡාවකට එනවා. රජතුමාට ආරංචි වෙනවා ඉංග්‍රීසි සෙබළු 1164කුයි කාලතුවක්කු තොගයකුයි අරගෙන තමයි මේගොල්ලෝ ඉන්නේ. සාකච්ඡාවකට මෙච්චර ලොකු හමුදාවක් ඕනේ නැහැ. මැක්ඩොවෙල් ඇතුළු නියෝජිතයෝ කිප දෙනෙක් ආවම ඇතිනේ. කාලතුවක්කු පිළිබඳ සාකච්ඡාවක් නෙමෙයිනේ. රජතුමා නිකන් ඉන්නේ නැහැ. රජතුමාත් බය වෙන්නේ නැහැ. රජතුමා කියනවා කිසිම හේතුවක් මත උඩරටට හමුදා සේනාංක එවන්න බෑ. කාලතුවක්කු ගේන්න බෑ. එහෙම වුණොත් රජු කියනවා මමත් පහර දෙනවා. මැක්ඩොවෙල් තමන් රැගෙන ගිය හමුදා සහ කාලතුවක්කු වෙරළබඩ ප්‍රදේශවල තියලා උඩරට ප්‍රදේශයට ඇතුල් වෙනවා. උඩරට සීමාවට ඇතුල් වෙන්න එපා කිව්වා හමුදා අරගෙන. නමුත් එම දූත ගමනට ඉංග්‍රීසි සෙබළු කොච්චරක්ද පුතේ? ඉංග්‍රීසි සෙබළු 1164ක් සහ කාලතුවක්කු 8ක් රැගෙන ගිය බැවින් රජු එම පිරිසට උඩරටට ඇතුල් වීමට අවසර නොදුනි. ඒ නිසා තම හමුදා හා කාලතුවක්කු අතරමඟ නවතා යෑමට මැක්ඩොවල්ට සිදුවිය. මේ හමුවේදී මැක්ඩොවල්ගේ කොන්දේසි පිළිගැනීමට ඔන්න වැදගත් වෙන්නේ. රජු මේවට එකඟ වුණේ නැහැ. උඩරට රජු කිසිසේත්ම එකඟ නොවූ නිසා. ඉංග්‍රීසීන්ගේ ආධිපත්‍යය උඩරට පතුරවන විදිහට තමයි මේ එකඟතාවයට එන්න හැදුවේ. රජු ලව්වා ගිවිසුමකට අත්සන් ගන්න හැදුවේ. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා රට මැදින් යන්න. එතකොට ඒ උඩරට රාජ්‍ය මැදින් තමයි යන්නේ. උඩරට වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්න. උඩරට තමන්ට නිදහසේ වෙළඳාම් කරන්න. ඔය වගේ කොන්දේසි ගොඩක් තිබ්බා. උඩරට තම සේනාංක රඳවන්න. මේ හමුවේදී මැක්ඩොවෙල්ගේ කොන්දේසි පිළිගැනීමට රජු කිසිසේත්ම එකඟ නොවු නිසා එම සාකච්ඡා වලින් පළක් නොවුණි. එහෙනම් ෆෙඩරික් නෝත් උඩරට තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න දරපු පළවෙනි උත්සාහය එතනින් ව්‍යාර්ථ වුණා. ඒක සාර්ථක වුණේ නැහැ. ෆෙඩරික් නෝත් ඊළඟ පියවරේදී උඩරටට ආක්‍රමණයක් දියත් කරනවා. උඩරටට පහර දීමක් කරනවා. ඒ සඳහාත් මැක්ඩොවෙල්ම තමයි යවන්නේ. ඒ ක්‍රිස්තු වර්ෂ 1803 ෆෙඩරික් නෝත්ගේ උඩරට ආක්‍රමණය. බලමු. ඉංග්‍රීසීන්ට උඩරට නතු කර ගැනීමට අවශ්‍ය වූ හේතු.
අපි මේක රතු පෑනෙන් highlight කරගමු. ඉංග්‍රීසීන්ට නැත්නම් ෆෙඩරික් නෝට්ට නැත්නම් රොබර්ට් බ්‍රවුන් රික්ට කවර හෝ ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක්ට නැත්නම් කවර හෝ ඉංග්‍රීසි පාලකයෙක්ට උඩරට යටත් කරගන්න ඕන උනේ ඇයි? මොකද්ද මේ තියෙන ඌමනාව? ඇයි ෆෙඩරික් නෝට්ට මෙච්චර හදිසි? ඇයි තෝමස් මේත්ලන් උඩරට අල්ලන්න ඔත්තු බැලුවේ තොරතුරු හෙව්වේ? ඇයි රොබර්ට් බ්‍රවුන් රික් විවිධ උපායන් යොදලා උඩරට යටත් කරගත්තේ? හේතු දැනගෙන ඉන්න ඕනේ. ඉංග්‍රීසීන්ට සිය අනසකට උඩරට නතු කර ගැනීමට හේතු 1. රට අභ්‍යන්තරයේ ස්වාධීන රාජ්‍යයක් පැවතීම තමාට තර්ජනයක් වීම. ඇයි තර්ජනය? වෙරළබඩින් ප්‍රංශ ජාතිකයෝ පහර දෙන්න බලන් ඉන්නවා. වෙරළබඩින් ප්‍රංශ ජාතිකයෝ අපේ රට අල්ලන්න බලන් ඉන්නවා. උඩරටින් රජුගේ හමුදා ඉංග්‍රීසීන් එක්ක ගැටුම් ඇති කරගන්න බලාගෙන ඉන්නවා. රජු සහ ඉංග්‍රීසීන් අතර එහෙම ලොකු මිත්‍රත්වයක් නැහැ. කොයි වෙලාවෙ හරි රජුගේ හමුදා වෙරළබඩට පහර දෙන්න පුළුවන්. මීට පෙර පෘතුගීසි සහ උඩරට ගැටුම්, ලන්දේසි සහ උඩරට ගැටුම් තිබ්බනේ. ඒ වගේ උඩරට රජුගේ හමුදා වලින් වෙරළබඩ රැක ගන්න ඕන. අනිත් එක මුහුදෙන් වෙරළබඩ රැක ගන්න ඕන ප්‍රංශ හමුදා වලින්. එතකොට Tamanට දෙපැත්තකින් තර්ජනයක් තියෙනවා. ප්‍රංශ ජාතිකයොත් Taman එක තරහයි. උඩරට ස්වාධීන රාජ්‍යයක් තියෙන එකත් Tamanට අභියෝගයක්. උඩරට යටත් කරගෙන තමන්ගේ ආධිපත්‍ය මුළු රටේම තහවුරු කරගත්තා නම් ඉංග්‍රීසීන්ට ලොකු අභියෝගයක් නෑ. එතකොට තමන්ට ආරක්ෂා කරගන්න තියෙන්නේ වෙරළ තීරය විතරයි. බැරි වෙලාව උඩරට රජු ඉංග්‍රීසීන්ට එරෙහිව වෙනත් ජාතියකගේ සහාය ලබා ගත්තොත් මීට පෙර එහෙම අවස්ථා වෙලා තියෙනවනේ. පෘතුගීසීන් එළවන ලන්දේසි උදව් වරන් තියෙනවා. ලන්දේසීන් එළවන ඉංග්‍රීසීන් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා උඩරට රජු වෙරළබඩින් ඉංග්‍රීසීන් පළවා හැරීමට වෙනත් බලවත් ජාතියකගේ සහාය අපේක්ෂා කරමු. මේ වන විට ඉංග්‍රීසීන්ට එරෙහිව බලවත්ව ඉන්න ප්‍රංශ ජාතිකයෝ එක්ක රජු එකඟ වුණා. ප්‍රංශ ජාතිකයෝ රජු සමග සාකච්ඡා කරලා ඉංග්‍රීසීන් එළවන්න වෙරළබඩින් පහර දුන්නොත් Tamanට වෙරළබඩ අහිමි වෙනවා. ඒ නිසා එවැන්නක් සිදුවීමට පෙර උඩරට යටත් කරගන්න එක හොඳයි කියලා ඉංග්‍රීසීන්ගේ සිතුවිල්ලක් තිබ්බා. රට අභ්‍යන්තරයේ ස්වාධීන රාජ්‍යයක් පැවතීම තමාට තර්ජනයක් වීම. ලියමු. උඩරට ස්වාධීන පාලනයක් පැවතීම වෙරළබඩ තම පාලනයට අභියෝගයක් වීම. අභියෝගයක් වීම. යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම කිව්වේ වෙරළබඩින් ප්‍රංශ ජාතිකයන්ගෙන් හා උඩරටින් රජුගෙන් ආරක්ෂා වීම. දෙපැත්තෙන්ම ආරක්ෂා වෙන්න ඕන. රජුගෙන් ආරක්ෂා වීමට. ඒකට තමයි යුද වියදම් දෙකක් වරහන් කරමු. වෙරළබඩින් ප්‍රංශ ජාතිකයෝ පහර දෙන්න පුළුවන්. උඩරටින් රජු පහර දෙන්න පුළුවන්. එතකොට ඒ නිසා දෙපැත්තකට යුද වියදම් දරන්න වෙනවා. රජු වෙනත් ජාතියකගේ සහාය ලබා ගැනීමේ අවදානම. මේ අපි මේ විශේෂ කරුණු ටික highlight කරගමු. යුද වියදම් දෙකක් දැරීමට රජුට සිදුවීම. කාගෙන්ද? ප්‍රංශ ජාතිකයන්ගෙන් හා උඩරටින් රජුගෙන්. ඊළඟට රජු වෙනත් ජාතියකගෙන් සහාය ලබා ගැනීම කියලා ඉංග්‍රීසීන්ට බයක් තිබ්බා. කවුද වෙනත් ජාතිය? මේ වෙනකොට බලවත්ව හිටියේ ප්‍රංශ ජාතිකයෝ නේ. ලියමු බලන්න. මේ වන විට
ආසියානු ප්‍රදේශවල ඉන්දියන් සාගරයට ඉන්දියන් සාගරයේ තම ආධිපත්‍ය පතුරවමින් සිටි ප්‍රංශ ජාතිකයන්ගේ සහාය උඩරට රජු ලබා ගනු ඇතැයි ඉංග්‍රීසීන් තුල සැකයක් ඇතිවිය. ලබා ගනු ඇතැයි ඉංග්‍රීසීන් සිතූහ. ඒ නිසා ඉක්මනින් උඩරට යටත් කරගත්තා නම් රජුට කාගේවත් උදව් ගන්න වෙන්නේ නැහැ. උඩරට ඉංග්‍රීසීන් අතරපත් වෙනවනේ. රජු වෙනත් ජාතියකගේ සහාය ලබා ගැනීමේ අවදානමක් තියෙනවා කියලා ඉංග්‍රීසීන් හිතුවා. Tamanට වෙරළබඩ අහිමි වෙයි කියලා. ඒ නිසා ඉක්මනින් උඩරට යටත් කරගන්න ඕන කියලා තමයි දැන් හිතන්නේ. මෙන්න තවත් කරුණක්. මේකත් අපි යටින් ඉරක් ගහලා මතු කරගමු. වෙරළබඩ වැසියන් උඩරට රජු තම රජු ලෙස සලකා ක්‍රියා කිරීම. වෙරළබඩ මිනිස්සුත් ඉංග්‍රීසි පාලනයට එච්චර අවනත බවක් නැහැ. ඉංග්‍රීසීන්ට ලොකු ගරුසරුවක් නැහැ. වෙරළබඩ මිනිස්සුත් හිතන් ඉන්නේ අපි එහෙම යටත් නැහැ අපිට රජෙක් ඉන්නවා. අපේ රජුරෝ තමයි උඩරට රජුරෝ. වෙරළබඩ වැසියනෝ උඩරට රජු තම රජු කියලා හිතාගෙන රජුට හිතයිශීව රජුට පක්ෂපාතීව කටයුතු කරන බවක් පේනවා. ඉංග්‍රීසීන්ට මේක වෙරළබඩ පාලනයට බාධාවක්. වෙරළබඩ ඉංග්‍රීසි විරෝධී කැරලි හැම ඇති වෙනකොට උඩරට රජුත් හොඳට උදව් කරනවා. අත දිගහැරලා උදව් කරනවා. ඉංග්‍රීසීන්ගේ දඬුවමට උදහසට ලක් වෙන වෙරළබඩ මිනිස්සු එහෙම උඩරට රජුගේ පාලන ප්‍රදේශවලට ගිහිල්ලා රජුගේ ආශිර්වාදයෙන් අගයට හෙට වෙලා ඉන්නවා. ඒ නිසා ඉංග්‍රීසීන්ට මේක බාධාවක් තමන්ගේ පාලනයට. රට ඇතුලේ ස්වාධීන පාලනයක් තියෙනවා. වෙරළබඩ ඉංග්‍රීසි විරෝධී කැරලි ඇති කරන්න රජු උදව් කරනවා. වෙරළබඩ ජනතාව උඩරට රජු තමන්ගේ රජු කියලා හිතාගෙන ඒ නීති රීති වලට අනුව වැඩ කරනවා. ඉංග්‍රීසි පාලනයට අවනත නැහැ. මෙරට වෙරළබඩ වැසියන් උඩරට රජු තම රජු ලෙස සලකා ක්‍රියා කළහ. වෙරළබඩ ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලිවලට රජු ආධාර කිරීමත් නිසා ඉක්මනට උඩරට යටත් කරගන්න ඕන කියලා ඉංග්‍රීසීන් සිතුවා. රජු ආධාර කිරීමත් නිසා ඉංග්‍රීසීන්ට උඩරට යටත් කර ගැනීමට අවශ්‍ය විය. දැන් උඩරට තමන්ගේ අනසකට නතු කරගන්න පුළුවන් විදිහේ එකඟතාවයකට එන්න රජු පොඩ්ඩක් බියවද්ද ගන්න තමන්ගේ හමුදා සේනාංග ටිකක් උඩරට යවන්න දරපු උත්සාහය අසාර්ථක වුණානේ. ඊට පස්සේ පැට්‍රික් නෝත් මොකද කරා කිව්වේ? ආක්‍රමණයක් දියත් කරනවා. 1803 මැක්ඩොවෙල් යටතේම උඩරටට සේනාංක දෙකක් යවනවා.
කොළඹින් එක සේනාංකයක් යනවා ත්‍රිකුණාමලය මේගොල්ලන්ගේ ප්‍රධාන වරාය සහ නාවික මධ්‍යස්ථාන. ත්‍රිකුණාමලයෙන් තව සේනාංකයක් එනවා. දෙපැත්තෙන්ම උඩරටට පහර දෙමින් එනවා. 1803 ෆෙඩරික් නෝර්ත්ගේ උඩරට ආක්‍රමණයට මොකද වුනේ කියලා බලමු. මෙන්න මෙතන ඔබට නැවතත් මම සිතියම දාලා තියෙනවා. මම දැන් පොඩ්ඩකට කලින් කිව්වා ඉංග්‍රීසීන්ගේ තම නාවික මධ්‍යස්ථානය වුණේ ලංකාවේ ත්‍රිකුණාමල වරාය. මේ තියෙන්නේ ත්‍රිකුණාමල වරාය. ඔන්න මම ලකුණු කරලා පෙන්නනවා. ත්‍රිකුණාමල වරාය. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලංකාවේ පාලන කටයුතු ගෙනියන්නේ මෙතන ඉඳගෙන. කොළඹ. පැහැදිලි නේද? බ්‍රිතාන්‍ය නිලධාරීන්ට පාලන කටයුතු පරිපාලන කටයුතු මෙහෙවන බ්‍රිතාන්‍ය නිලධාරීන්ට කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයේ තම නාවික මධ්‍යස්ථානයට නිතර යන්න එන්න අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන්ට බොහොම ළඟ පාරක් තියෙනවා මේ. ඔන්න බලන්න. මෙහෙම යන්න එන්න පුළුවන්. කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට. හැබැයි ඔබ දන්නවා මේ රට අභ්‍යන්තරයේ තියෙන මෙන්න මේ සුදු පාට කොටස උඩරට රාජධානියට අයිති. ඉංග්‍රීසීන්ට අයිති මේ වෙරළබඩ වටේ තීරුව මුහුදු බඩු ටික. ඉතින් අනුන්ගේ රාජ්‍යයක් කරා Tamanට යන්න බෑනේ. ඉංග්‍රීසීන්ට උඩරට යනවා නම් දැන් යන්න වෙන්නේ ලොකු රවුමක් ගිහින්. ඒ කිව්වේ එක්ක මෙහෙන් ගිහින් යන්න ඕන. එක්ක මෙහෙන් ගිහින් යන්න ඕන. ලොකු දුරක් යන්න වෙනවා. ත්‍රිකුණාමලයට එහෙම යනවනම් උඩරටට යන්න බෑ. මොකද ඒ ටික රජුගේ. රට මැදින් යන්න බෑ. උඩරට රජුරෝ ඒකට අවසර දෙන්නේ නැහැ. උඩරට හරහා නම් යන්න බෑ. මෙහෙම යන්න බෑ. මේ උඩරට රාජ්‍ය හරහා ඉංග්‍රීසීන්ට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසීන් කල්පනා කරනවා මේ උඩරට යටත් කරගත්තා නම් යන්න පුළුවන්. අපිට ඕන විදියට පාරවල් හදා ගන්න පුළුවන්. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා මාර්ගයක් තැනීමට රජු අවසර නොදීම ඉංග්‍රීසීන්ට ඉක්මනට උඩරට යටත් කරගන්න හේතුවක් වුණා. ලියමු බලන්න. ත්‍රිකුණාමලය සමග ගොඩබිම් සම්බන්ධතා පැවැත්වීමේ මෙහෙම සම්බන්ධතා පැවැත්වීමේ අවශ්‍යතාවය. දැන් යනවා නම් යන්න මෙන්න මේ වටේ. හරි. ලියමු බලන්න. ඉංග්‍රීසීන්ට ත්‍රිකුණාමලයේ තම නාවික මධ්‍යස්ථානයට ගොඩබිම් මාර්ගයක් තනා ගැනීමට අවශ්‍ය වුවද ගොඩබිම් මාර්ගයක් තනා ගැනීමට අවශ්‍ය වුවද උඩරට රජු ඒ සඳහා අවසර නොදීම. උඩරට රජු ඒ සඳහා අවසර නොදීම. මේ හේතු මත ඉංග්‍රීසීන්ට උඩරට යටත් කර ගැනීමේ අවශ්‍යතාවය ගොඩක් තිබ්බා. හොඳයි. ආපහු බලමු තුන්වෙනි කාරණය. ඉංග්‍රීසීන්ට ත්‍රිකුණාමලයේ තම නාවික මධ්‍යස්ථානයට ගොඩබිම් මාර්ගයක් තනා ගැනීමට අවශ්‍ය වුවද උඩරට රජු ඒ සඳහා අවසර නොදීම.
මෙන්න මේ හේතුවත් බලපෑවා ඉංග්‍රීසීන්ට ඉක්මනට උඩරට යටත් කරගන්න. පැහැදිලි නේද දුවේ පුතේ? හොඳයි. බලමු අපි ඉංග්‍රීසීන් මොකද කරේ කියලා. ෆ්‍රෙඩරික් නෝත්ගේ අසාර්ථක උඩරට ආක්‍රමණය. ඉක්මනින් උඩරට යටත් කරගත යුතුයයි සිතූ මේ ආක්‍රමණය කරපු අවුරුද්ද මම අයිනකින් ලියලා තියන්නම්. ක්‍රිස්තු වර්ෂ 1803. ඉක්මනින් උඩරට යටත් කරගත යුතුයයි සිතූ ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරයා ෆ්‍රෙඩරික් නෝත් ඒ සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලයෙන් හමුදා සේනාංක 2ක් උඩරටට යවීය. නෝත් ආණ්ඩුකාරතුමා 1803 කොළඹ සහ ත්‍රිකුණාමලයෙන් හමුදා සේනාංක 2ක් යවනවා. දැන් ඔය සේනාංක 2 එන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්නකෝ. දැන් මහනුවර රාජධානිය තියෙන්නේ මේ මැදනේ. හොඳද? රජු ඉන්නේ මේ ටිකේනේ මහනුවර නගරය. මෙහෙන් එක සේනාංකයක් පහර දීගෙන එනවා. මෙහෙන් එක සේනාංකයක් පහර දීගෙන යනවා. මේ ආක්‍රමණය මෙහෙය වූයේද අර උඩරටට ගිය නිලධාරියම තමයි. කවුද? මැක්ඩොවල් විසිනි. මේ ආක්‍රමණය මෙහෙය වූයේද මැක්ඩොවල් විසිනි. එහිදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උපායශීලීව රටේ අභ්‍යන්තර කඳුකර ප්‍රදේශයකට පලා ගියා. හඟුරන් කෙත පැත්තට ගියා කියලා තමයි කියන්නේ. එහිදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උපායශීලීව මේ ආක්‍රමණයට මුහුණ නොදී උපායශීලීව ආරක්ෂිත ප්‍රදේශයකට පලා ගියේය. ඉංග්‍රීසීන්ට හරි සතුටුයි. බොහොම ලේසියෙන් මහනුවර ඇල්ලුවා කියලා හිතාගෙන ඉන්නේ. මහනුවර නගරය අල්ලාගත් ඉංග්‍රීසීන් තමා වෙත පැමිණ සිටි. තමන්ට ඕන විදිහට වැඩ කරන්න දෙනවා කියලා කිව්වා. තමන්ට අවනතව වැඩ කරනවා කිව්වා. හමුදා සේනාංක නතර කරන්න තියන්න දෙනවා කිව්වා. ඒ වගේම වෙළඳාම් කරන්න අවසර දෙනවා කිව්වා. මොන කුමාරයාවද? මුත්තුසාමි කුමාරයාව උඩරට රජ කෙරෙව්වා. මහනුවර නගරය අල්ලාගත් ඉංග්‍රීසීන් තමා වෙත පැමිණ සිටි මුත්තුසාමි රජු ලෙස පත් කළේය. මුත්තුසාමිට රජකම දුන්නා. මුත්තුසාමි රජු ලෙස පත් කළේය. මුත්තුසාමිව මේ විදිහට උඩරට රජුරුව ලෙස පත් කළා. දැන් ෆ්‍රෙඩරික් නෝත් හිතන් ඉන්නේ තමන්ගේ අනසක යටතේ උඩරට තියනවා කියලා. නමුත් උඩරට රජුරුවොත් පසුබැස පලා ගියේ නිකන් ඉන්න නෙමෙයි. දුල පුතාලා දන්නවා උඩරට තිබ්බේ මොන සටන් ක්‍රමයේද? ගරිල්ලා සටන් ක්‍රමය. උපායශීලීව පසුබැස පලා ගොස් කඳු ප්‍රදේශවල වනගත ප්‍රදේශවල ඉංග්‍රීසි හමුදා නතර වෙනවා. නිසි අවස්ථාවේදී වටකොට පහර දෙනවා. සාමාන්‍යයෙන් ගරිල්ලා සටන් ක්‍රමය කිව්වහම ගොඩක් අය කියන්නේ සැඟව සිට පහර දෙනවා කියලානේ. එහෙම සැඟව සිට පහර දෙනවා කියන්නේ මේ ඉංග්‍රීසි හමුදා එනකොට ගස් අස්සේ ඉඳලා කාණු අස්සේ ඉඳලා බෝක්කු අස්සේ ඉඳලා කැලෑ අස්සේ ඉඳලා පැනලා පොල්ලකින් ගහනවා. එහෙම එකක් නෙමෙයි. අර දුල පුතාලට හිතන්නේ සැඟව සිට පහර දෙනවා කිව්වම එහෙම හැංගිලා ඉඳලා
එනකොටම පැනලා ගහනවා කියලානේ. එහෙම එකක් නෙමෙයි. ආරක්ෂිත ප්‍රදේශවලට පසුබැස පලා යන උඩරැටියන්, උඩරට හමුදා, උඩරට රජ්ජුරුව, උඩරට සෙන්පතිවරු, හරිද? උඩරට ගැමි ජනතාව නිසි අවස්ථාවේදී උඩරට වටකොට පහර දෙනවා. මේක මේ උඩරට වටපිටාව, භෞතික පරිසරය, දේශගුණය, වැස්ස ඔක්කොම බලලා අනුගමනය කරපු හොඳ සාර්ථක සටන් උපායක්. ඉංග්‍රීසියෙන් හිතන් ඉන්නවා උඩරට අත්පත් කරගත්ත දැන් අපේ නියෝජිතයෙක් ඉන්නේ අපිට හිතයිශීව වැඩ කරන්න කියලා. නමුත් පලා ගොස් සැඟව සිටි රජු නිසි අවස්ථාවේදී මහනුවරට පහර දීලා ඉංග්‍රීසි හමුදා අන්ත පරාජය කරලා මහනුවර බේරගන්නවා. අපි මේ මහනුවර බේරගත්ත කතාව ඊළඟ වීඩියෝ වැඩසටහනින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.